අසිරිමත් දම්සක සොඳුරු සදහම් කතිකාව ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. අපේ ජීවිතේට පුංචි ප්‍රශ්නයක් එද්දී අපි ගොඩක් දුක් වෙනවා. සමහර විට අපිට වෙන්න පුළුවන්, අපි සමීපතම කෙනෙක්ට වෙන්න පුළුවන්. පුංචි දෙයක් වුණත්, පුංචි කරදරයක් වුණත් අපිට ලොකු දුකක් දැනෙනවා. මේක දුකක් විදිහට අපිට දැනෙද්දී අපි මේ ගෙවාගෙන ආපු සංසාර ගමනේ මොනතරම්නම් දුක් විඳලා තියෙනවද? ඉතින් මේ දුක අවබෝධ කරගත්තෙන් තමයි අපිට මේ දුකින් මිදෙන්නට පුළුවන්කම තිබෙන්නේ. සසර දුකින් එතර වෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ වෙනුවෙන් තමයි ශ්‍රද්ධා රූප වාහිනිය මේ සංසාර චක්‍රය සිඳලන සොඳුරු සදහම් කතිකාවත අසිරිමත් දම්සක මේ සොඳුරු සදහම් කතිකාවත ඔබ වෙනුවෙන් අරගෙන ඉන්නේ. ඉතින් අද දවසේ මේ 14 වෙනි වැඩසටහනත් එක්ක තමයි අපි ඔබත් එක්ක එකතු වෙන්නේ. දැන් සති දෙකක් ආසන්න කාලයක් මොකද මේ අද 14 වෙනි වැඩසටහන විදිහට ඔබ වෙත අරන් එද්දී පහුගිය දවස් 13ක් තිස්සේ අපි මේ කාරණාවන් පිළිබඳ ප්‍රවේශ වෙමින් මේ කාරණාවන් පින්වත් ස්වාමින් වහන්සේත් සමගින් සාකච්ඡා කළා. ඉතින් අපි අද දවසේදීත් පින්වත් ස්වාමින් වහන්සේ බොහෝම ගෞරවයෙන් නමස්කාර පූර්වකව වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් වැඩසටහන ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ වගේම ලක්පිර ගුවන්විදුලිය ඔස්සේ විකාශනය කරන්න බැතිබර විකාශන දායකත්වයන් එකතු කරන්නේ කොරියාවේ සේවයේ නියුතු පින්වත් ගිහාන් මදුශංක මහත්මයා. එතුමා තමයි අද දවසේ දායකත්වයෙන් එක් කරන්නේ. පිරුන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා ඉදිරි දිනක ශ්‍රද්ධා රූප වාහිනිය ලක්පිර ගුවන්විදුලිය විකාශනය වන වැඩසටහන් වෙනුවෙන් දායකත්වයන් ලබා දෙන්න. ඒ ගැන විස්තර දැනගන්න මේ දුරකථන අංකයටයි ඔබ කතා කරන්න ඕනේ. 071 232 88 87ට. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේ අපි සාකච්ඡාවට ප්‍රවේශ වෙන්න මම හිතුවා අපි මේ ගොඩක් වෙලාවට නොයෙකුත් තැන්වලදී පින්වත් ස්වාමීන් වහන්සේ මේ සක්කාය දිට්ඨිය කියන වචනේ අපි අහලා තියෙනවා. ඒ ධර්මයේ අපි අධ්‍යයනය කරද්දී යම් තැන්වලදී හමු වෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ. ඉතින් අපි මේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස අපි පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේ වැඩසටහන් ප්‍රවේශ වෙන්න මේ සක්කාය දිට්ඨිය කියන කාරණාව මුලින්ම හඳුනාගත්තොත් මට දෙන බොහොම වටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තිරුවන් සරණයි. සක්කාය දිට්ඨිය ගැන ඇහුවේ මේ දහම් වැඩසටහනේ අපි කතා කරන ආරි සත්‍ය නිසා. එහෙමයි. එතකොට මේ කාරණේ හරි වැදගත්. ඔය අපු කාරණේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ධර්මයේ අවබෝධ කරන එක අතිශයම සියුම් කටයුත්තක්. අතිශයම සියුම්. එතකොට මේක කය වීර්යයෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙමයි. එතකොට මේක නුවණින් විමසලා කරන්න ඕන එකක්. එතකොට ගොඩාක් වෙහෙසවන්න තියෙන්නේ කය නෙවෙයි. ගොඩාක් වෙහෙසවන්න තියෙන්නේ සිතමයි. නුවණින් විමසීමෙන්මයි මේක කරන්න තියෙන්නේ. එතකොට මේ නුවණින් විමසීම කියන එක ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය හරියට තියෙනවා නම් මොකද යෝනිසෝ මනසිකාරය උපදිනවා එයාට සංසාරයේ කරපු පින් බලයට. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අපි නිකන් කවියක් සින්දුවක් දිහා බලලා ඒකේ අර්ථය කියනවා වගේ නිකන් නෙවෙයි. එහෙමයි සන්නස. එතකොට සාමාන්‍ය ඔන්න සින්දුවක අර්ථයක් කවුරු හරි කෙනෙක් තෝරනවා. ඒක නෙවෙයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ කෙලෙස් ගෙවිලා යන විදිහට කල්පනා කරන රටාව. එතකොට යෝනිසෝ මනසිකාරයෙන් සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලවයි යෝනිසෝ මනසිකාරය කරන කෙනා හිතන්නේ. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ ආරි සත්‍ය විමසද්දී දුක්ඛාරි සත්‍ය, සමුදයාරි සත්‍ය, නිරෝධාරි සත්‍ය, මාර්ගාරි සත්‍ය කියන මේ චතුරාරි සත්‍ය විමසද්දී එයාට විශාල නුවණ අවශ්‍ය වෙනවා. අපිට හැබැයි ඒ නුවණ තියෙනවද නැද්ද කියලා තීරණයකට එන්න අපිට බෑ. බුදු කෙනෙක් හිටියනම් අපේ නුවණේ ප්‍රමාණය දන්නවා. ඒ නිසා අපිට මේක තියෙන්නේ ශ්‍රද්ධාවෙන් සදහැසිතින් මේ කටයුත්ත කරගෙන යන එක. ධර්මයේ ඉගෙනගෙන මේ ආරි සත්‍ය අහලා කියවගෙන යන එක ඉගෙනගෙන විමසගෙන යන එක. මොකද මේකේ දුර්ලභකම කියන්නේ කවුද මේ බුදු කෙනෙක් නැති කාලෙට දැන් සහම්පති බ්‍රහ්මරාජයා ධර්ම අවබෝධ කළ කෙනෙක්. බුදු කෙනෙක් නැති කාලෙක සහම්පති බ්‍රහ්මරාජා මනුස්ස ලෝකෙට કોઈ වචනේ පිට කළේ නැහැ ආරි සත්‍ය ගැන. එහෙමයි. හේතුව
මේ ලෝකේ අධිපති බවක් තියෙනවා. ඒ අධිපති බව පරාජයට පත් කළා තමයි බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධ කළේ. ඒක නිසා නොයේක් බලපෑම් මැද්දේ තමයි ආරි සත්‍ය භාග්‍යවතුන් අවබෝධ කළේ. එතනින් පස්සේ කතා වුණා. ආයේ බුද්ධ ශාසනය අතුරුදන් වුණාට පස්සේ ආයේ ආරි සත්‍ය කතාවක් නැහැ. ඒ නිසා මේ යුගයේ අපිට මොකක් හරි පින් බලයක් මොකක් හරි වාසනාවක් ලොකු සංසයට පින් සිද්ධ වෙන්න ගුරු දෙවිඳු මේක මතු කරලා ඉතින් මේ ආරි සත්‍ය කතා කරනවා. එහෙමයි. ඊළඟට සක්කාය දිට්ඨිය ගැන ඇහුවේ. බුද්ධ දේශනාවේ සක්කාය දිට්ඨිය දැන් අපි කලින් කතා කළා දස සංයෝජන ගැන කතා කරද්දී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදී අංග සංයෝජන අංග. ආන්ගේ සංයෝජන මුලින්ම එන්නේ සංයෝජනයක් කියන සසරට බැඳ තබන එකක්. සක්කාය දිට්ඨිය ගැන කියද්දී සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධෙට කියන නමක්. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා සංයුත්ත නිකායේ තුන පොත් වහන්සේගේ සක්කාය කියලා සූත්‍රයක්. ඒකෙදි භාග්‍යවතුන් වහන්සේ වදාලා සක්කාය ගැන දේශනා කරන්නම්, සක්කාය හට ගැනීම ගැන දේශනා කරන්නම්, සක්කාය නැතිවීම ගැන දේශනා කරන්නම්, සක්කාය නැති වෙන මාර්ගය දේශනා කරන්නම් කියලා. සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. එනම් මොනවද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. එතකොට මේ කරුණු පහකින් යුක්ත, ඒ කියන්නේ අංග පහකින් යුක්ත මේ පංච උපාදානස්කන්ධ දුකට තමයි පංච උපාදානස්කන්ධයට තමයි සක්කාය කියලා කියන්නේ. ඊට පස්සේ සක්කාය දිට්ඨිය කියලා කියනවා. එතකොට මේ දැන් රූප උපාදානස්කන්ධය ගත්තොත් එහෙම රූපේ තමා තුලක් තියෙනවා බාහිරක් තියෙනවා. ඊට පස්සේ රූපේ ගත්තොත් එහෙම දුරක් තියෙනවා ළඟක් තියෙනවා. රූපේ ගත්තොත් හීන රූපක් තියෙනවා ප්‍රනීත රූපක් තියෙනවා. රූප ගත්තොත් එහෙම ඒ වගේම අතීතේ රූපක් තිබ්බා වර්තමානයේ රූප තියෙනවා අනාගතේ රූප තියෙනවා. ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත දුර ළඟ සියුම් ගොරෝසු ඊළඟට අතීත වර්තමාන අනාගත කියන 11 ආකාර රූපයක් තියෙනවා. එතකොට මේ සියලු රූප ගැන කියන්නේ. එතකොට ඒකට කියනවා සක්කාය දිට්ඨිය ගැන කියද්දී මේ පංච උපාදානස්කන්ධයේ මේ රූපය අයිති. එතකොට සක්කාය කියලා කියනවා රූපයට, විඳීමට, සංඥාවට, සංස්කාර විඥාන වලට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ පංච උපාදානස්කන්ධයේ සම්බන්ධව එයාගේ හිතේ අදහසක් තියෙනවා. මේ සත්වයාගේ හිතේ අදහසක් තියෙනවා මෙන්න මේ ආකාරයෙන්. ඒක එකින් එක තේරුම් ගන්න එක වටිනවා. මොකද ධර්මාවබෝධය කරන කැමැති ශ්‍රාවකයා මේ පිළිබඳ තමන්ගේ දැනුම පළල් කර ගැනීමේ තරමටමයි එයාට විමසන්න පහසු. ඒ වගේම එයාට අවබෝධ කරන්න පහසු. එයා දන්න තරමට තමයි එයාට විමසන්ට අවබෝධ කරන්නට නුවණින් දකින්න පහසුව තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා හොඳට මතක තියාගන්න ඕන. ඒකයි මේ දහම් වැඩපිළිවෙලේ සාර්ථකත්වය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සක්කාය ගැන, සක්කාය දිට්ඨිය ගැන භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ රූපය ගැන පළවෙනි කාරණේ රූපය ගැන මේ අශෘතවත් පෘතජ්ජනය මෙහෙම කල්පනා කරනවා. අශෘතවත් පෘතජ්ජනය ගැනත් කියන්න. අශෘතවත් පෘතජ්ජනයක් කියලා කියන්නේ අරියාණං අදස්සාවි. ආර්යයන් වහන්සේලා දැකලා නැහැ. එහෙමයි සනස. ඊළඟට අරිය ධම්මෝ අවිනීතෝ. ආර්ය ධර්මයේ හික්මිලා නැහැ. ආර්ය ධම්මයේ අකෝවිදෝ. ඒකේ දක්ෂ ආර්ය ධර්මයේ දක්ෂ නැහැ. සත්පුරුෂාණං අදස්සාවි. සත්පුරුෂයන් වහන්සේලා දැකලා නැහැ. සත්පුරුෂ ධර්මයට දක්ෂ නැහැ. සත්පුරුෂ ධර්මයේ හික්මිලා නැහැ. ආන් ඒ කෙනාට කියන අසත්පුරුෂය අශෘතවත් පෘතජ්ජනය කියලා. මේ ධර්මය අහලත් නැති, ආර්යයන් වහන්සේලා දැකලත් නැති, මේ ධර්මයේ හික්මිලාත් නැති ඒ අශෘතවත් පෘතජ්ජනෙක් දැන් ඔන්න වාසය කරනවා. මෙයා කල්පනා කරන රටාව තමයි මේ දැන් භාග්‍යවතුන් වහන්සේ සක්කාය දිට්ඨිය විදිහට කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා අශෘතවත් පෘතජ්ජනය මෙහෙම කල්පනා කරනවා. රූපං අත්තතෝ සමනුපස්සති. බුද්ධ දේශනාවේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා රූපං අත්තතෝ. එයා හිතනවා මේ අශෘතවත් පෘතජ්ජනය හිතනවා රූපය තමා කියලා. රූපං අත්තතෝ. ඒ කියන්නේ රූපය ආත්මයි කියලා හිතනවා. ආත්මයි කියලා කියන්නේ තමන්ගේ වසඟේ තමන්ට ඕන විදිහට මේ රූපය තියාගන්න පුළුවන්. තමන්ගේ රූපය මෙයාට මේ මට ඕන විදිහට මේ රූපේ තියාගන්න පුළුවන් කියලා තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා හැඟීමක් හිත තුළ තියෙනවා අශෘතවත් පෘතජ්ජනයට. ඒක පළවෙනි කාරණේ. තමන්ගේ රූපය
තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා හිතෙනවා. ඒ අසෘතවත් පුතඥයාගේ ලක්ෂණය. එහෙමයි සන්නස. දැන් කතාව වෙනවනේ මේකට කියනවා මේ ආත්ම සංඥාව. ඒ කියලා කියන්නේ රූපය ආත්මයි. රූපය තමන්ට ඕන විදිහට තියාගන්න. දැන් සම්මුතියෙන් කතා වෙනවනේ ආත්මය ඊළඟ ආත්මේ, ගිය ආත්මේ, ඉස්සරහ ආත්මේ කියලා කතා වෙනවනේ. දැන් සමහර ආගම් වල කියනවා ආත්මය මේ සදාකාලික වෙනවා. එහෙම ආත්මයක් කියනවනේ. එහෙමයි සන්නස. එතකොට මෙතන කියන්නේ තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් එකක් ගැන. එතකොට අසෘතවත් පුතඥයා නිතරම කල්පනා කරනවා තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් මේ රූපය. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච මේ රූපය ගැන අසෘතවත් පුතඥයා කල්පනා කරන්නේ රූපං අත්තතෝ සමනුපස්සති. රූපය මගේ, මේ රූපෙත් මගේ වසඟේ තියාගන්න පුළුවන් කියන අදහස නිතරම තියෙනවා. ඊළඟට ඒක අවබෝධයක් නෙමෙයි. මේක මුලාව. මේ කියන්නේ. ඊළඟට මෙයා කල්පනා කරන මේ පළවෙනි ක්‍රමය, දෙවෙනි ක්‍රමය මෙයා හිතනවා රූපවන්තං වා අත්තානං සමනුපස්සති. එහෙම නැත්නම් මෙයා කල්පනා කරනවා මේ ආත්ම ස්වභාවයෙන් යුතු එකක් තියෙනවා. ආත්ම ස්වභාවයෙන් කියලා කියන්නේ තමන්ගේ වසඟේ පවත්තන්න මොනවා හරි යමක් තියෙනවා මේකේ. එහෙමයි සන්නස. මේක මට ඕන විදිහට පුළුවන් කරගන්න, පවත්තන්න කියලා වසඟේ පවත්තන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඒක හැදිලා තියෙන්නේ මේ රූප වලින්. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ටිකෙන් තමයි මේ ආත්මය හැදිලා තියෙන්නේ කියලා දෘෂ්ටියකට මෙයා එනවා. පළවෙනි එක තමයි රූපය ආත්මයි කියලා ගත්තා. රූපයක් තියෙනවා, ඒක හැදිලා තියෙන ආත්මයකින්. දෙවෙනි එක ගන්නවා ආත්මය කියලා එකක් තියෙනවා, ඒක හැදිලා තියෙන මේ රූපයෙන් කියලා මෙයා අදහස කරනවා. හැබෑවටම ගත්තොත් එහෙම එකක් නෙවෙයිනේ. හැබෑවටම ගත්තොත් මේකේ තියෙන හේතුඵල ධම. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කළා මේ අසුතවත් පුතඥය හිතනවා රූපය තුල තමයි මේ තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් තියෙන්නේ. රූපය තුල මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපය තුල අපිට ඕන විදියට පවත්වන්න පුළුවන් ආත්මයක්. ආත්මයක් කියලා කියන තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් එකක් තියෙනවා කියලා හිතනවා. ඒකයි සමහර ආගම් වල තියෙනවා ඔන්න මරුණට පස්සේ එයාගේ ආත්මයට සැනසීමක් දෙන්න. සැනසීමක් දෙන්න කියලා කියනවා. එතකොට මේ ආත්මයට සැනසීමක් දෙනවා කියලා කියන්නේ එයාලා එතකොට හිතනවා මරණින් මත්තේ සදාකාලික ආත්මයක් තියෙනවා. එයා ගිහලා ස්ථිර වෙලා ලෝකේ ඉන්නවා. එක්ක දෙවියන් වහන්සේ ළඟට වෙලා සදාකාලික ආත්මයක ඉන්නේ කියලා ආත්ම සංඥාවට කොහෙන් හරි එනවා. නමුත් මේ බුද්ධ දේශනාව අනාත්මය මුල් කරගත් එකක්. ඒ බුද්ධ දේශනාව කියලා කියන්නේ මේ ලෝකේ පවතින தත්ත්වේ අපිට අපේ ඇස කන නාසය දිවකය මනසවත් මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපවත් මේ කිසිදු එකක් අපේ වසඟේ පවත්වන්න බැරි එකන්නේ මේ තියෙන්නේ. එහෙමයි. අනාත්ම ස්වභාවයන්නේ. නමුත් අසෘතවත් පුරුතඥය කැරකිලා කොහෙන් හරි එන්නේ ආත්මයක් තියෙනවා කියන කාරණේට. එහෙමයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාළා දැන් පළවෙනි එක තමයි අසෘතවත් පුරුතඥය කල්පනා කරන රූපය ආත්මයි. මේ රූපේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා හැඟීමක් තියෙන. මේක හැඟීමක්. මේක බාහිරින් බැලුවට පේන්නේ නැති එකක්. ඊළඟට අසෘතවත් පුරුතඥය හිතනවා ආත්මය කියලා එකක් තියෙනවා. ඒ ආත්මය හැදිලා තියෙන්නේ මේ සතර මහා ධාතුන්ගෙන්. ඒ කියන්නේ මට ඕන විදිහට මේ රූපේ පවත්තන්න කොටසක් තියෙනවා ආත්මයක්. ඒක හැදිලා තියෙන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් කියලා හිතෙනවා. ඊළඟට අසෘතවත් පුතඥය කල්පනා කරනවා මේ රූපය කියලා එකක් රූපේ තුල තමයි මේ මට ඕන විදිහට පවත්තන්න පුළුවන් ආත්මය තියෙන්නේ. ඊළඟට අසෘතවත් පුතඥය කල්පනා කරනවා ආත්මය කියලා එකක් තියෙනවා. Tamanට ඕන විදිහට පවත්තන්න පුළුවන් එකක් තියෙනවා. ඒක තුල තමයි මේ රූපේ තියෙන්නේ. මේක නුවණින් විමසීමෙන් දකින්න එක. දැන් බුදුරජාණන් වහන්සේ හිතන්නකො මේ වගේ දෘෂ්ටියක් අපි තුල තියෙනවා කියන කාරණේ බුදු කෙනෙක් දැකලා මේව විග්‍රහ කර කර පෙන්නන්නේ. ඒ කියන්නේ අසෘතවත් පෘථජ්ජනයට මේ ලක්ෂණ හිත තුලේ ගැබ් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට රූපය ගැන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපේ මට ඕන විදිහට පවත්තන්න පුළුවන් කියන ආත්මයක් තියෙනවා කියන හැඟීමම කැරකි ඉන්නවා අසෘතවත් පෘථජ්ජනයා. රූපේ විතරක් නෙමෙයි වේදනාවෙන් හටගත්ත මේ ස්පර්ශයෙන් හටගත්ත විදීම ගැන මේ විදිහටම සතර ආකාරයෙන් දෘෂ්ටියකට බැසගෙන ඉන්නවා. ඒ කියන්නේ වේදනාව කියලා කියන්නේ ආත්මයක්. වේදනාව කියලා කියන්නේ අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් එකක්. ඒ වචන වලින් කිව්වට අපිට තේරෙන්නේ නැති සමහරට මෙහෙම හිතෙනවා. දැන් ගෙදර සතුටින් ඉන්න කාලයක් තියෙනවා. හැබැයි ඒ සතුට ටිකක් නැති වෙලා යනවා. කාලෙකදී මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා ඔන්න ගෙදර සතුට අහිමි වෙලා යනවා.
එතකොට මෙයාලා දුක් විඳින ඇයි මට මෙහෙම වුනේ? අසෘතවත් පුතඥය හිතුවා හැමදාම මේ සතුට දිගටම ගෙදර තියෙන්න ඕන. එතකොට මේ සැප වේදනාව ආත්මයි මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා තමයි අසෘතවත් පුතඥය හිතා ඉන්නේ. විඳීම ගැනත් එහෙමයි හිතන්නේ. විඳීම ආත්මයි කියලා හිතනවා. එහෙම නැත්නම් විඳීම මේ ආත්මයක් තියෙනවා ඒක හැදිලා තියෙන විඳීමෙන් කියලා හිතනවා. සැප දුක් උපේක්ෂා විඳීම. ආදී වශයෙන් විඳීම ගැනත් සතරාකාර දෘෂ්ටියකට එනවා. ඊළඟට ස්පර්ශේ ප්‍රත්‍යයෙන් හටගන්න හඳුනා ගැනීම ගැනත් මෙයා සතරාකාර සක්කාය දෘෂ්ටියකට එනවා. ඊළඟට ස්පර්ශේ ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර ගැනත් මෙයා දෘෂ්ටියකට එනවා. ඊළඟට මේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න විඥානය ගැනත් මෙයා සතරාකාර දෘෂ්ටියකට එනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධය ගැනම සතර බැගින් දෘෂ්ටියකට එනකොට ආකාර 20කින් එයා දෘෂ්ටියකට බැඳෙනවා මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ. ඒකට කියනවා 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. එතකොට මේක විශාල මේ විස්තර කර කියන්න ඕන කාරණාවක්. ඒක නිසා මේ විදිහට මතක තබා ගන්න රූපය ගැනත් සතර ආකාරයෙන් එයාගේ දෘෂ්ටිය බැස ගන්නවා. ඒ කියන්නේ රූපය තමා කියලා ගන්නවා. ඊට පස්සේ රූපය ආත්මයි කියලා ගන්නවා. ඊළඟට එයා රූපය ආත්මය කියලා එකක් තියෙනවා. ඒක හැදිලා තියෙන රූපයෙන් කියලා ගන්නවා. ඊළඟට රූපයේ තුල ආත්මයයි කියලා ගන්නවා. ආත්මයේ තුල රූපයයි කියලා ගන්නවා. මේ විදිහට දෘෂ්ටියකට කොහෙන් ගියත් බැසගන්නේ අසෘතවත් පුතඥයා. ඒ කියන්නේ ආත්මයි කියන හැඟීම තුලයි ඒ අසෘතවත් පුතඥයා වාසය කරන්නේ. ඒ විදිහට දරා ගන්න ඕනේ. ඊළඟට ඒකට තමයි සක්කාය දිට්ඨිය කියලා භාග්‍යවතුන් වහන්සේ හඳුන්වන්නේ. එහෙමයි සන්නස. පින සන්නස අපි මේ ධර්මයේ විග්‍රහ කරගෙන ඉද්දි මේ රූපය පිළිබඳව නම් අපිට යම්කිසි පැහැදිලි බවක් තිබෙනවා. නමුත් පින සන්නස මේ වේදනාව, සංඥාව, ඒ වගේම සංකාර, ඒ වගේම මේ විඥානය කියන කාරණාවන් ඊතරම් අපිට බොහෝ දෙනෙක්ට පැහැදිලි මදි ස්වාමීන් වහන්සේ. ඒ නිසා මට ඉතින් මේ කාරණාවන් අපිට පැහැදිලි කරගන්න පුළුවන් නම් බොහොම වටිනවා ස්වාමීන් වහන්සේ. ඔව්. රූපේ ගොරෝසුයිනේ. රූපේ ගොරෝසු නිසා මේ පඨවි ධාතු කෙනෙකුට තේරෙනවා. ආපෝ ධාතු කෙනෙකුට වැగిරෙන ස්වභාවයෙන් යුක්තයි. මේ ලේ දහඩිය සෙම සැරව තේරෙනවා. එහෙමයි. ඊළඟට උෂ්ණ ස්වභාවය, ඇගේ රස්නේ ස්වභාවය, ඇගේ තියෙනවා තේජෝ ධාතු තේරෙනවා. වායු ධාතුවක් තේරෙනවා. වාතය කියන ස්වභාවය. එතකොට මේ තමයි රූපය. බුද්ධ දේශනාවේ තියෙන රූපය කියලා කියන්නේ රූපතීතිකෝ බික්කවේ රූප මේ නැසී වෙනසී යන නිසා. රූපන්ති උච්චති. මේ රූපය කියලා කියන්නේ නැසී වෙනසී යන නිසා. එහෙමයි. හරියට රූපය කියලා කියන්නේ පෙන පිටක් වගේ. අර නිකන් අර මේ මොනවද මේ අර රින්සු දැම්මහම තියෙන පෙන ගොඩක් ඒ වගේ රූපය. රූපේ ටික ටික බිඳි බිඳි යනවා. එහෙමයි. ඒ වගේ තමයි රූපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට රූපේ නැසී වෙනසී යන නිසා ඒකට සීතලෙන් නැසී වෙනසී යනවා. උෂ්ණෙන් නැසී වෙනසී යනවා. ඊට පස්සේ ගින්දරෙන් නැසී වෙන මොනෝඑක් දේවල් වලින් මේ රූපේ නැසෙන නිසා මේකට කියනවා රූපය කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ රූප උපාදානස්කන්ධය. ඊළඟට වේදනා උපාදානස්කන්ධය. වේදනාව කියලා කියන්නේ විඳීම. එහෙමයි. විඳීම කියලා කියන්නේ අපිට විඳීම් තුනක් තියෙනවා. විඳීම් තුනයි ඒ තමයි සැප විඳීම, දුක් විඳීම, සැප දුක් රහිත විඳීම. ඒ කියන්නේ උපේක්ෂා විඳීම. එහෙමයි. මේ විඳීම් තුන හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. දැන් රූපය හටගන්නේ ආහාර ප්‍රත්‍යයෙන්. රූපය හටගන්නේ ආහාර නිසා රූපය පවතිනවා. ආහාර නැති වෙනකොට රූපය නැසිලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ විඳීම සැප විඳීමක් වේවා දුක් විඳීමක්. අපි විඳීම කෙනෙකුට ගන්න නිකන් විඳවනවා කියන අදහස. ඒක නෙමෙයි මේ කියන්නේ. සියලු විඳීම් සැප විඳීම්, දුක් විඳීම්, උපේක්ෂා විඳීම් කියන මේ විඳීම් තුනම බුදුරජාණන් වහන්සේ දේශනා කළ හටගන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙන්. එහෙමයි සනස. ස්පර්ශය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ස්පර්ශය ඇහැයි. දැන් අපේ ඇහැ තියෙනවනේ. ඇහැ ඉස්සරහට රූපයක් එනවා. රූප තියෙනවා. එතකොට ඇහැයි රූපයයි දෙක සම්බන්ධ වෙනකොට ඇහි මානසිකාරයෙන් ඇහැ තුල හටගන්නවා විඥානය. ඇහි සිත. එතකොට ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා. ඇහැ තුල ඒ ඇහැයි රූපය එකතු වෙනකොටම ඇහි සිත හටගන්නවා. ඒකට කියනවා ඇහි විඥානය. මේක පටස් ගන්නකොට සිද්ධ වෙන එක. එහෙමයි. ඇහි විඥානය හටගන්නකොට මේ තුන ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙච්ච ගමන් ඒකට කියනවා ඇහි ස්පර්ශය. එහෙමයි. ඒ ස්පර්ශ වෙච්ච ගමන් සැප සහගත රූපයක් නම් රූපය අපේ ප්‍රියමනාප රූපයක් නම් ඇහි ස්පර්ශය සැප සහගතයි. ඒ ස්පර්ශය නිසා ඇති වෙන විඳීමත් සැප සහගතයි. එතකොට ඇහි ස්පර්ශයෙන් සැප විඳින් හට ගන්නවා. ඇහි ස්පර්ශයෙන් දුක් විඳින් හට ගන්නවා.
ඇහි ස්පර්ශයෙන් උපේක්ෂා විඳින් හට ගන්නවා. එතකොට කනේ ස්පර්ශයෙන් සැප විඳින් හට ගන්නවා. දුක් විඳින් හට ගන්නවා. උපේක්ෂා විඳින් හට ගන්නවා. නාසයේ ස්පර්ශයෙන් සැප විඳින් හට ගන්නවා. දුක් විඳින් හට ගන්නවා. උපේක්ෂා විඳින් හට ගන්නවා. දිවේ ස්පර්ශයෙන් සැප විඳින් හට ගන්නවා. දුක් විඳින් හට ගන්නවා. උපේක්ෂා විඳින් හට ගන්නවා. කය ස්පර්ශයෙන් සැප විඳින් හට ගන්නවා. දුක් විඳින් හට ගන්නවා. උපේක්ෂා විඳින් හට ගන්නවා. මනසේ ස්පර්ශයෙන් සැප විඳින් හට ගන්නවා. දුක් විඳින් හට ගන්නවා. උපේක්ෂා විඳින් හට ගන්නවා. මේ විදිහට මේ විදින් 18 ආකාරයකට හට ගන්නවා. මේ ඔක්කොම හටගන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය කියලා කියන්නේ ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙච්ච ගමන් සියලු විඳින් හටගන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ බුද්ධ දේශනාවේ විඳින් හරියට වහින වෙලාවට බුබුලු මතුවේ මේ ආනේ බුබුලු වගේ. මේ හට ගන්නවා මේ නැති වෙනවා. මේ හට ගන්නවා මේ නැති වෙනවා. හරියට මේ දේශනාවේ තියෙන ආකාශයේ තියෙන වලාකුළු වගේ. වලාකුළු වගේ මේ එක එක අතට හමනවා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ විඳීම් කියලා කියන්නේ මේ හට ගන්නවා මේ නැසෙන එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ සංඥාව. සංඥාව කියලා කියන්නේ ස්පර්ශයේ පත්‍යයෙන් විඳීම හට ගන්නවා. ඒත් එක්කම බුද්ධ දේශනාවේ තියෙනවා ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්මයි සංඥාව හටගන්නේ. සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම. හඳුනා ගැනීම කියලා කියන්නේ දේශනාවේ තියෙනවා නීලම්පි සංජානති. නිල් පාටත් හඳුන ගන්නවා. ඊළඟට පීතම්පි සංජානති. ඒ කියන්නේ නිල් රතු කොළ කහ ආදි වශයෙන් පාට හඳුන ගන්නවා. ආන් ඒ වගේ මේ අපි සියලු දෙනාම හඳුන ගන්නවා කියලා කියන්නේ නොඑක ආකාරයෙන් දේවල් රූප හඳුන ගන්නවා. ශබ්ද හඳුන ගන්නවා. හඳුනා ගන්නවා කියන කාරණයට තමයි සංඥාව කියලා කියන්නේ. ඊළඟට තියෙනවා ඒ සංඥා බුදුරජාණන්සේ දේශනා කළ හරියට මිරිගුවක් වගේ. අපි හඳුනගන්නේ අනිත්‍ය දේවල් නිට්ටයයි කියලා හඳුන ගන්නවා. විපරීත අනිත් පැත්ත පෙරෙල්ලා. ඊළඟට දුක් දේවල් සැපයි කියලා හඳුන ගන්නවා. ඊළඟට අනාත්ම දේවල් ආත්මයි කියලා හඳුන ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ වසඟේ පවත්තන්න බැරි දේවල් අපි හිතනවා මේක මට ඕන විදිහට පවත්තන්න පුළුවන් කියලා. ආදි වශයෙන් ඒ හඳුනා ගැනීම විපරීත සංඥාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සංඥාව අනිත් වෙලා යන එකක්. හරියට මොකක් වගේද මිරිගුවක් වගේ. මිරිගුවක් තුළ අපි දකින දේ නැහැ. ආන් ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා ස්පර්ශයේ පත්‍යයෙන් හටගන්න සංඥාවත් අනිත්‍ය වෙලා යන එකක්. එහෙමයි. ඊළඟට වදාලා සංකාරය. එතකොට ඒවා එකින් එක විග්‍රහ කරගන්න එක හොඳයි. එහෙමයි. ඊළඟට මොකද විමසන්න උපකාර වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සංස්කාර කියලා කියන්නේ සංකතං අபிසංකරಂತಿ. ඒ කියන්නේ සංකතයක් ආය හදනවා ආයත් සංස්කාරයක් හදනවා. ඒ කියලා කියන්නේ රූපේ මත පිහිටලා ආයත් මෙයා රූපයක්ම හදනවා. දැන් අපි අහලා තින මේ පින්වතුන් අහලා ඇති මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා සංස්කාර කියලා කියන්නේ කර්මයට. ඒ කියන්නේ චේතනාවට. සංකාර කියලා කියන්නේ චේතනාවට. චේතනාව කියලා කියන්නේ බුදුරජාණන්සේගේ බුද්ධ දේශනාවේ තියෙන කජ්ජනීය සූත්‍රයේ අපි මෙහින් රූපයක් බලනකොට එයාගේ හිතේ වේදනාවක් හටගෙන විඳීම හටගෙන සංඥාව හටගෙන සංස්කාර චේතනා පහළ කරනකොට මෙයා රූපේ මත පිහිටලා ආයත් මෙයාට ලැබෙන්නේ රූපයක්මයි. විඳීම මත පිහිටලා ආයත් මෙයාට ලැබෙන්නේ විඳීමක්මයි. ඒ ගැන චේතනා පහළ කරද්දී ඊට පස්සේ සංඥාව මත පිහිටලා ආයත් ඒ මත චේතනා පහළ කරද්දී එයාට ලැබෙන්නේ සංස්කාරයක්මයි. ඒ කියන්නේ චේතනාව පිහිටවද්දී ආයත් ලැබෙන්නේ සංස්කාරයක්මයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විදිහට එයාට ආයත් රූපයක් ලැබෙන වැඩපිළිවෙලක්. ආයත් සංඥාවක් ලැබෙන වැඩපිළිවෙලක්. ආයත් සංස්කාරයක් ලැබෙන වැඩපිළිවෙලක් මේ තියෙන්නේ. ඒ නිසා මේ කාරණේ සම්බන්ධව දැනුවත් වෙලා ඉන්න ඕන. ඒ විදිහට බුදුරජාණන්සේ හරියට එක දේශනා කළේ නිකන් කෙහෙල් ගහක් පතුරු ගහනවා වගේ. කෙහෙල් ගහක් පතුරු ගහද්දී අරටුවක් හොයන්න නෑ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සංස්කාර විමස යද්දී කිසියදු හරයක් හොයාගන්න නෑ කියලා. එතකොට මේ පංච උපාදානස්කන්ධයන්ගේ තියෙන හිස් බව මේ කියන්නේ. ඊළඟට විඥාන උපාදානස්කන්ධය කියලා කියන අපි වෙලාව තියෙන හැටියට කියන්න මේ දැනගන්නවා විඥානාතිකෝ දැනගන්නවා කියන කාරණේ. අපි දැනගන්නවා ඇහෙන් රූප දැනගන්නවා චක්කු විඥානය. කනෙන් ශබ්ද දැනගන්නවා සෝත විඥානය. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා. ඊළඟට කයෙන් දිවෙන් රස දැනගන්නවා. කයෙන් පහස දැනගන්න. ඒක විඥානයේ ස්වභාවය. එහෙමයි. ඒතර විඥානයේ 6 ආකාරයි. මේ විදිහට
බුදුරජාණන් වහන්සේ දේශනා කළා නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හට ගන්නවා කියලා. ඉතින් මේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයම හටගෙන තියෙන හේතුවක් තියෙනවා. ඒ හේතුව නැති වෙනකොට නැති වෙලා යනවා. රූපේ හටගත්තේ ආහාර ප්‍රත්‍යයෙන් රූප හටගත්තා. ආහාර නැති වෙනකොට රූපේ නැති වෙලා යනවා. ස්පර්ශේ ප්‍රත්‍යයෙන් විඳීම හටගත්තා. ස්පර්ශේ නැති වෙනකොට විඳීම නැති වෙලා යනවා. ස්පර්ශේ ප්‍රත්‍යයෙන් සංඥාව හටගත්තා. සංඥාව නැති වෙලා යනකොට නැති වෙලා යන ස්පර්ශේ නැති වෙද්දී. ඊළඟට ස්පර්ශේ ප්‍රත්‍යයෙන් සංස්කාරය හටගත්තා. ස්පර්ශේ නැති වෙලා යනකොට සංස්කාර නැති වෙලා යනවා. එහෙමයි. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හටගත්තා. නාම රූප නැති වෙලා යනකොට ඒ විඥානය නැති වෙලා යනවා. එතකොට හේතු ප්‍රත්‍ය වැඩපිළිවෙලක් මේ තියෙන්නේ. ඒ කාරණේ ගැන මෙයා දැනුවත් වෙලා වාසය කරන්න ඕන. ඒ නිසා ඒ කාරණේ ගැන පිළිබඳ දැනුවත් වුණොත් බුදුරජාණන්සේ මේකට උපමාවක් තියෙනවා. දැන් ප්‍රශ්නේදී ඇහුවේ මේ සංඥා සංකාර විඥාන තේරෙන්නේ නැහැ කියලානේ. එහෙමයි. ඒ කාරණා සම්බන්ධ දැන් ඒ කරුණු දෙකකට තියෙනවා උපමාවක්. ඒක මම කියන්නම් මේ වෙලාවේ. අටුවාවේ මේ කාරණේ තියෙන්නේ කජ්ජනීය සූත්‍ර අටුවාවේ. කියනවා පුංචි ළමයෙකුට රංකාසියක් වැටලා තියෙනවා බබෙකුට. දිලිසෙන රංකාසියක්. එතකොට මේ රංකාසිය අර දරුවා ගන්නේ ලස්සනට දිලිසෙන නිසා. දරුවා අරගෙන ඒකේ ලස්සන බලනවා. ඒ ඊළඟට ඒක රංකාසිය හම්බ වෙනවා යම් මිනිසෙකුට. ඒ කියන්නේ තරුණ මිනිසෙකුට හම්බ වෙනවා. එයත් ඒක අරන් බලනවා. ඒ රංකාසිය හම්බුනොත් එහෙම රත්තරන් කරුවෙකුට එයත් ඒක අරන් බලනවා. ඒක විස්තර කරනවා රත්තරන් කාසිය අර පුංචි දරුවා ගන්නෙ පැහැයට. ඒක දිලිසෙන පාටට ගන්නෙ. දිලිසෙන පාටට ගන්න පුංචි දරුවා ඒ වගේ කියනවා සංඥාවේ ස්වභාවය. සංඥාවේ ස්වභාවය තමයි හඳුනා ගැනීම. අපි කියව පාට හඳුනා ගන්නවා කියලා. ඒ වගේ. ඊළඟට කියනවා අර තරුණ මිනිස්සෙක් රත්තරන් කාසිය ගත්තේ මේ රංකාසියක් කියලා දැනගෙන. දැනගැනීමේ ස්වභාවයේ තියෙන විඥානය. විඥානයේ ස්වභාවය වාගේ කියනවා අර මිනිස්සෙක් රංකාසිය ගන්නවා කියන එක. ඊළඟට රංකරුවෙකුට ඒ රං කහවණුව ගත්තොත් එහෙම එයා බරෙන් වටිනාකමක් කියනවා. ඊළඟට මේ රංකාසිය මෙච්චර වටිනවා කියලාත් දන්නවා. මේවා හදලා තියෙන්නේ මේ අසවල් රටේ කියලා දන්නවා. ආන් ඒ වගේ කියනවා ප්‍රඥාවේ ස්වභාවය. එතකොට මේ රංකරුවෙක්ගේ ස්වභාවය වා කියනවා. ඒ නිසා මේ සියල්ල සම්බන්ධව ප්‍රඥාවෙන් තමයි දකින්න තියෙන්නේ. එතකොට මේ අරූපී ධර්මයක් වේවා ප්‍රකට ගොරෝසු රුවෙන් රූපේ වේවා මේ සියලු දේම ප්‍රඥාවෙන් විග්‍රහ කර කර ඒ පිළිබඳ කලකිරීම උපද්දවා ගැනීම. ඒ පිළිබඳ ඇල්ම දුරු වෙන විදිහට කල්පනා කිරීමයි පංච උපාදානස්කන්ධය සම්බන්ධව විමසනවා කියලා කියන්නේ. ඒ නිසා පින්වත්නි මේ සම්බන්ධව දැනගන්නකොට හොඳට පංච උපාදානස්කන්ධය විග්‍රහ සංයුත්ත නිකාය 3 පොත් වහන්සේගේ විස්තර වශයෙන් තියෙනවා. මේ අපිට ලැබෙන කාල වේලාව අනුව කියන්නේ. ඒ නිසා ටික ටික මේ කරුණු දැන කියාගෙන නොයල්ම ඇති වෙන විදිහට විරාගය ඇති වෙන විදිහටයි මේ පංච උපාදානස්කන්ධය විමසන්න තියෙන්නේ. එතකොට තමයි මේ දුක්ඛාරි සත්‍ය වැටහෙන්න පටන් ගන්නෙ. එතකොට තමයි ප්‍රඥාව සිතන රටාව පළල් වෙන්න පටන් ගන්නෙ. ඒ පංච උපාදානස්කන්ධේ දුක් විදිහටත් අනිත්‍ය විදිහටත් දුක් විදිහටත් අනාත්ම විදිහටත් තමන්ගේ වසඟයේ පවත්තන්ට බැරි දෙයක් විදිහට මේ පංච උපාදානස්කන්ධේ කරුණු සහිතව බලද්දී මේ දුක්ඛාරි සත්‍ය වැටහෙන්න පටන් ගන්නෙ. එහෙමයි සන්නස. ඒත් එකම පින්නත් සන්නස මේ දැන් අපි අනිත්‍ය භාවනාව මෙනෙහි කරද්දී අනිත්‍ය භාවනාව වඩද්දී පින්නත් ස්වාමීන් වහන්සේ හමුවන කාරණාවන් කීපයක් තමයි මේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා අපිට මේ තුන් ආකාරයක් පිළිබඳව පැහැදිලි වෙනවා පින්නත් ස්වාමීන් වහන්සේ අපිට වචන අපි මෙනෙහි කරනවා. ඉතින් පින්නත් ස්වාමීන් මේක මේ තුන් ආකාරය මොකක්ද කියන කාරණාවත් අපිට එක පැහැදිලි කරගත්තොත් වටිනවා ස්වාමීන් වහන්සේ. ඔව්. අනිත්‍ය භාවනාවේදී විස්තර වෙනවා මෙහෙම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා. එතකොට ඒකෙදි සාමාන්‍යයෙන් අර සක්කාය දිට්ඨිය ගැන අපි මතක් කළානේ. ඒ කියන්නේ රූපේ සම්බන්ධව අපි බැඳලා ඉන්නවා මේ මම. මේ රූපේ මම. මම කියලා මගේ අපේ හැඟීමක් තියෙනවනේ. නමුත් ඇත්තටම ගත්තොත් එහෙනම් මෙතන තියෙන හේතුඵල ධමයක්නේ. ඒ කියන්නේ මේ ආත්ම ස්වභාවයෙන් අපි හිතන්නේ අනාත්ම දෙයක් ගැන. එතකොට අපි බැඳලා ඉන්නවා එකක් මම කියලා. ඒ කියන්නේ මම හිතන මම සුරංග, මම රංජිත් කියලා මම කියලා බැඳලා ඉන්නවා. එතකොට මේ මට මුකුත් කරන්න බෑ කියලා අපි තමන් ගැන හිතානේ නේ. එහෙම අදහසක් තියෙනවා. ඊළඟට කියන මේක මගේ වත්ත, මේක මගේ වාහනේ, මේක මගේ පවුල, මේ මගේ ගෙදර කියලා මගේ කියලා හැඟීමක් තියෙනවා. ඊට පස්සේ අපිට හිතනවා මේ ඇයි මට තියෙන දේවල් මෙහෙම නැති වෙන්නේ? ඇයි මං හිතන දේ වෙන්නේ නැත්තේ? ඇයි මේවා මට ඕන විදියට නැත්තේ? මගේ ආත්මය වශයෙන් මට පවත්වන්න පුළුවන් කියලා හැඟීමකුත් තියෙනවා මේ සියලු දේවල් ගැන. ඒ කියන්නේ රූප ගැන වේවා, විඳීම් ගැන වේවා, හඳුන ගන්න දේවල් ගැන වේවා, චේතනා පහල කරන දේවල් ගැන වේවා, විඥානය ගැන වේවා,
මේ පංච උපාදානස්කන්ධ බාහිර ආධ්‍යාත්මික සියලු දේ ගැන අපි මම කියලා බැඳිලත් ඉන්නවා. මගේ කියන අදහසිමුත් බැඳිලා ඉන්නවා. මගේ ආත්මය කියලාත් බැඳිලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේවා හිස් විදියට බලන්න. ඒ කියන්නේ ශූන්‍ය විදියට බලන්න. ශූන්‍යයි කියලා කියන්නේ මේක ආත්මයෙන් හිස්. ආත්මයෙන් හිස් කියලා කියන තමන්ගේ වසඟයේ පවත්තන්න බෑ. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ රූපය තුළ අපිට ඕන විදිහට පවත්තන්න දෙයක් නැහැ. වයසට යනකොට අපිට අතින් අල්ලලා නවත්තන්න බෑ. ශූන්‍යයි. හිස්. ඒ කියන්නේ තමන්ගේ වසඟයේ පවත්තන්න බෑ. ආත්මයෙන් ශූන්‍යයි. වසඟයේ පවත්තන එකෙන් ශූන්‍යයි කියන කාරණයෙන් බුදුරජාණන් වහන්සේ වදාලා මේක මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා කතුන් කරුණෙන්ම බලන්න. එතකොට මේ එයාගේ ආත්ම සංඥාව දුර වෙලා යනවා. එයාට අනාත්මය වැටහෙන්න ගන්නවා. ඒ දුක්ඛාරි සත්‍ය මේ ඔක්කොම දුක්ඛාරි සත්‍යයටයි ති. එහෙමයි. අපි දුක්ඛාරි සත්‍ය මේ කතා කරන්නේ. එතකොට මේ දුක්ඛාරි සත්‍ය වැටහෙන්න ගන්නවා මේ අනාත්මය කල්පනා කරනකොට. එහෙමයි සන්නස්. අද දවසේ අපිට ලැබුණු කාල වේලාව අවසන් වෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ. අපි පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු. අද දවසේදී සංසාර චක්‍රයේ සිඳලන අසිරිමත් දම්සක දහම් සාකච්ඡාවට සදැහැති අනුග්‍රහය දරන්නේ කොරියාවේ සේවයේ නියුතු පින්වත් ගිහාන් මදුසංක මහතා විසින් 29 වෙනි දිනට දෙමසක් සපිරුණු සිඟිති දියණියට ආශිර්වාද කරන තුනුරුවන්ගේ සිත් පතන්ට. ඉතින් රැස් කළ සියලු පින් අපි මේ විදියට දහම් කතා කරලා ආරි සත්‍ය කතා කරලා රැස් වූ පින දෙවියෝ අනුමෝදන් වේවා. දෙවියෝ සැපයටපත් වෙලා දියුණුව රැකවරණ සදත්වා දෙවියෝද ගෞතම සසුනේ උතුම් ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ගුරු දෙවිඳු ඇතුළු මහා සංඝරුවන මේ පින් අනුමෝදන්ව මේ ගෞතම සාසනයේ උතුම් ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් මිය පරලෝකීය රූබන් සීයාට, ඒ වගේම සිරිපාල සීයාට, වයලට් ආච්චිට, ඒ වගේම මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. වහවහ සසරින් මිදෙන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන් අද දවසේදී මේ උතුම් දහම් සාකච්ඡාවට සදැහැති දායකත්වයේ දරූ පින්වත් ගිහාන් මදුසංක මහතාට, ඒ වගේම සුජීවත්ව සිටින කිත්සිරි හෙට්ටිආරච්චි පියාණන්ට, ශාන්ති පෙරේරා මෑණියන්ට, ආසිරි ධනංජය සොහොයුරාට, ඒ වගේම රොසානී දුලාංජලි බිරිඳට, ඒ රංජනී මෑණියන්ට, කේ විල්බර්ට් පියාණන්ට, ඒ වගේම ඒ පවුලේ සියලු දෙනාට, ඒ වගේම 29 වන දිනට දෙමසක් සපිරෙන පින්වත් සිඟිති දියණියට මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒ වගේම දකුණු කොරියාව මහමෙවුනා භාවනා සපුවේ කටයුතු කරන ඒ සියලුම දරුවන් ඇතුළු සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. විපාසක පින්වතුන්ට පින් අනුමෝදන් වේවා. ඒ සෑම සියලු දෙනාටත් විශේෂයෙන්ම මේ මොහොතට සහ සම්බන්ධ වන සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් පින් අනුමෝදන් වේවා. සියලු දෙනාටම මේ ගෞතම බුදු සසුනේ කිසි කරදරයක් හිරිහැරයක් බාධාවක් නැතුව සුවසේ ධර්මයේ හැසිරෙන්නටත් ධර්මාවබෝධයටත් වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මම මගේ කියලා කිසිම දෙයක් නැහැ. හැම දෙයක්ම නැති වෙලා යනවා. මේ සංසාර දුක අපි හැමදාමත් මේ ගෙවාගෙන ආපු සංසාර ගමනේ අත්විඳලා තියෙනවා. ඉතින් මේ අත්විඳපු දුක තවදුරටත් නොමිදින්නට සසර දුකෙන් ඈතර වන්නට උපකාරී වෙන උතුම් ධර්මය අපි මේ දෙසින් සාකච්ඡා කරන්න ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේදීත් මනාකොට මේ උතුම් සද්ධර්ම අපිට කියා දුන්නා. ඉතින් අපි පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් මේ ධර්ම සාකච්ඡාවෙන් යම් පිනක් රැස් කරගත්තාද ඒ සියලු පුණ්‍ය ධර්මයන් ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්පිරු ගුවන්විදුලියෙන් මොහොතක් මොහොතක් පාසා රැස්වන ඒ උතුම් ධර්ම දානමය පින පින්වත් ස්වාමීන් වහන්සේ අපි අනුමෝදන් කරනවා. මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සෝසීම අවබෝධ කරගන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා, වාසනාව වේවායි කියා සාදු සාදු සාදු. අද දවසේදී ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ වගේම ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ මේ උතුම් වැඩසටහන විකාශනය කරන්න බැතිබර විකාශන දායකත්වයන් එකතු කරන්නේ කොරියාවේ සේවයේ නියුතු පින්වත් ගිහාන් මදුශංක මහත්මයා විසින්. මේ පින්වත් මහත්මයාටත් අපි පුණ්‍ය අනුමෝදනා කරන අතරේ පින්වත් ඔබටත් අපි සිහිපත් කරනවා.
කතා කරන්න මේ දුරකථන අංකයන්ට ඔබටත් පුළුවන් වැඩි විස්තර දැනගන්න මේ උතුම් ධර්ම දේශනාවක් ඔබටත් බාරගෙන ඒ බරපැන දායකත්වය එකතු කරමින් ධර්ම දානමය පින රැස් කරගන්න. 071 232 88 87ට තමයි ඔබ විස්තර දැනගන්නට කතා කරන්න ඕනේ වෙන්නේ. එමනම් හැමදිනාටම තිරුවනේ අන්ත ආශිර්වාදේ මේ පුණ්‍යානුභාවයෙන් ඔබේ ජීවිතය යහපතම එකතු වෙන්නට කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ ලෙසින් සමුගෙන යන්නේ හෙටත් සුපුරුදු වෙලාවට මේ අසිරිමත් දම්සක සොඳුරු සදහම් කතිකාවතෙන් හමු වෙන බලාපොරොත්තුවත් ඇතිව ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. අසිරිමත් දම්සක සොඳුරු සදහම් කතිකාව මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.